හමුදා අශ්වාරෝහක බලකායේ අනදෙන මේජර් වරයෙකු සමග අනිසි ලිංගික සම්බන්ධතා පවත්වන බිරිඳකගේ සැමියා වූ රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයාගේ කලිසම යටසාක්කුවා සැසඳීමේදී ඉහත බහුතල ගණයේ පරිධිය කීයද? අම්මා ඉන්න ඕන කනත්ත ළඟ තියෙන පොඩි ගේක. අම්මා කියනවා ඒ කාලේ ලොකුවට වහිනකොට හෙන ගහ වහිනකොට හවසට මිනිහක් ගෙනල්ලා වල දාපු දවසට අම්මා තනියෙන් අමුඩයක් ගහගෙන මිනිස්සෙක් ඇවිල්ලා අනේ මහත්තයෝ මට අඳින්න සරමක්වත් නැහැ දෙන්න බැරිද කිව්වම තුවාය ඇඳගෙන සරම දීලා යවපු කෙනෙක්. තාත්තට ඊට පස්සේ ටික දවසක් යනකන් තුවායම තමයි තිබුණේ අඳින්න. තාත්තා ඇවිල්ලා අපි තුන් දෙනා මෙහෙම නිදාගෙන ඉන්නවා මගේ කකුලෙන් අල්ලලා හොල්ලනවා. හොල්ලලා මාව එක්කන් ඇවිල්ලා චිත්‍රපටිය බලනවා. තාත්තා එක කරේ මොකද කියලා මන් දන්නේ නැහැ. අපි ආවට පස්සේ ඉස්කෝලේ නමත් වෙනස් කරා. හැබැයි නළුවෙක් වෙනවා කියලා නම් කවදාවත් කියලා නෑ මොකද එහෙම එකක් දන්නේ මට තියෙන සැකය මල්ලි ලංකාව ගොඩාක් ලොකු රටක් අපි ඔය නොකියුවට ප්‍රාන්ත අතර දුර මට හිතා ගන්නවා මේ කොළ හුලඟට එනකන් ඉන්නවද මේ එතන වැඩ කරනවා ගෑල් ළමයි ජීවිතේට මගේ මූණ බලලා නෑ මමත් ගණන් අරගෙන නෑ තත්ත පහක මං කියන්නේ එහෙම හොඳ නෑ පස්සේ කරදර වෙනවා මල්ලි මෙයාට අමතක වෙලා මෙයා කොහුවල ටිකට් 3ක් ගත්තා අමතක ටිකට් 3ක් ගත්ත ගමන් නංගි ගෙලිම වගේ දිහා බැලුවා නංගිට ආයි එතනින්ම වැඩේ මාට්ටු පොල් ගස් වටේ පැල පොල් ගස් හැදිලා ඇති පිළිකන්නේ මට වැඩි උස මාන ඇති netupiya නොව දින්න netuhuru වෙලා ඇති ලංකාවේ උසම දිය ඇල්ල වන්නේ 1 දියලුම 2 දුන්හිඳ 3 බඹරකන්ද අපේ උණුසුම් සුබ පැතුම් ඔබේ පිළිතුරු නිවැරදි ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා මෙන්න ඔබට හිමි ඊළඟ ප්‍රශ්නය හේලිගේ වල්ගාතරුව සොයාගත්තේ කවුද 1 ගැලීලියෝ 2 එඩ්වඩ් හේලි 3 ක්‍රිස්ටෝෆර් කොලම්බස් අපේ උණුසුම් සුබ පැතුම් ඔබේ පිළිතුරු නිවැරදි ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා ඔයාලත් මම වගේ විනෝදයෙන් ඉගෙන ගන්න ගම ලක්ෂ ගණන් තෑග් දිනා ගන්න කැමතිද මේක තමයි අපේ දැනුම වැඩි කරන ලංකාවේ ළමයි හැමෝම ප්ලේ කරන අලුත්ම ගේම් එක හරිම ලේසි 23:11ට කෝල්ලයක් අරගෙන අංක 1 ඔබලා තරඟයට ඇතුල් වෙන්නයි තියෙන්නේ ෆෝන් එකෙන් මේ ගේම් එක ප්ලේ කළාට අම්මයි තාත්තයි මුකුත් කියන්නේ නෑ මොකද මේ ගේම් එක ප්ලේ කරන හැමෝගෙම දැනුම වර්ධනය වෙනවා මතකනේ 23:11ට කෝල් එකක් ගන්න ඔබේ දුරකථනයෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දෑගි දිනන දැනුමයි වාසනාවයි තරගයට අදම එකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න. ආලෝකයේ වේගයේ x වශයෙන් ගෙන සිරියස් ග්‍රහලෝකයේ සිට සූර්යයා දක්වා වූ ඇති දුර වයිඩ සටහන් කරත හොත් පැති 109ක් ඇති බහුතල ගණයක මතු පිට පෘෂ්ඨය හමුදා අශ්වාරෝහක බලකායේ අනදෙන මේජර් වරයෙකු සමග අනිසි ලිංගික සම්බන්ධතා පවත්වන බිරිඳකගේ සැමියා වූ රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයාගේ කලිසම යටසාක්කුවා සැසඳීමේදී ඉහත බහුතල ගණයේ පරිධිය කීයද? හරි දැන් අමුතුවෙන් අද මං හඳුන්වා දෙන්න ඕනේ නැහැ. අයියේ අපි යමු උඩවලවට. උඩවලවේ කනත්ත ළඟ තියෙන පුංචි ගෙදරට. එතනින් පටන් ගමු. මගේ අම්මයි තාත්තයි විවාහ වෙලා පදිංචියට යන්න උඩවලවට. තාත්තගේ ගම කෑගල්ලේ සල්ගල අම්මා කදුරු පොකුණේ. ඉතින් දෙන්න පදිංචියට යනවා කනත්ත ළඟ. තාත්තා ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලයේ වැඩ කරේ රියදුරෙක් හැටියට. තාත්තා මාසෙට දවස් 2ක් විතර ගෙදර එනවා. ඊටු දවස් ටික ඉන්න ඕන. එන දවස් 2 ඇරෙන්න ඊටු දවස් 28ම අම්මා ඉන්න ඕන කනත්ත ළඟ තියෙන පොඩි ගේක. අම්මා කියනවා ඒ කාලේ ලොකුවට වහිනකොට හෙන ගහ වහිනකොට හවසට මිනිහක් ගෙනල්ලා වල දාපු දවසට අම්මා තනියෙන්. එතකොට මල්ලි නෑ කොල්ලෝ දෙන්නයි. මම අත දරුවා
අයියා ඩිංගක් ලොකුයි මට වඩා අවුරුදු දෙකක්. ඉතින් කුප්පි ලාම්පුව ළඟ තියාගෙන පරාණ බය හිටියලු. පොඩි අසනීපයක් හැදුනම මහරෑ කුප්පි ලාම්පුවත් අරගෙන මාවත් වඩාගෙන පාර දිගේ ගියාලු අයියත් එක්ක. ඒක හරි අමාරු කාලයක්. මේ අයියගේ තාත්තා ටිකක් අමුතු කෙනෙක්, විරල හදවතක් තියෙන කෙනෙක්, මිනිස්සුන්ට පුළුවන් තරම් උදව් කරන්න, තමන්ගේ දේ පවා දෙන්න කෙනෙක්. මම කැමති අර මේ සරමේ කතාවයි. ඕක ඔය උඩවලව ඉන්න කාලේ වෙච්ච දෙයක්. ඒ තාත්තට තිබිච්ච එකම සරම් මං හිතන්නේ. ඕ මල්ලි තාත්තා ගැන මම ටිකක් සංවේදී වෙයි, සමා වෙන්න. මට ටිකක් අමාරුයි ඔය කතාව. අපේ ගෙදරට දවසක්ද මිනිස්සෙක් කෙනා අපේ තාත්තා තිබුණ එකම සරමයි උඩවලව ඉන්න කාලේ. ඒක හොදලා දාලා ඒ තෙත සරම හරහට ඇඳගෙන තුවාය කරේ දාගෙන උඩවලවේ ගඟෙන් නාලා එනවා ගෙදරට. එනකොට අමුඩයක් ගහගෙන මිනිස්සෙක් ඇවිල්ලා අනේ මහත්තයෝ මට අඳින්න සරමක්වත් නැහැ දෙන්න බැරිද කිව්වම තුවාය ඇඳගෙන සරම දීලා යවපු කෙනෙක්. තාත්තට ඊට පස්සේ ටික දවසක් යනකම් තුවායම තමයි තිබුණේ අඳින්න. මොකද ඒ කාලේ හරි අමාරුවෙන් ගියපු කාලයක් නිසා. අයි ජීවිතේ සෙල්ලම් බඩු කීයක් හම්බෙලා තියෙනවද? එකක් ලැබුණා. ඒක ලැබුණේ බාප්පගෙන්. රටේ ඉඳන් ඇවිල්ලා අර මයිනර් කාර්. අයියේ මල්ලිටයි මටයි මට තැඹිලි පාට එකක් දුන්නා, මල්ලිට නිල් පාට එකක් දුන්නා. අදත් මගේ ගෙදරේ කාර් එක තියෙනවා. අයියේ එකම සෙල්ලම් බඩුව කියලා කියන්නේ පොඩි කාලේටම ඒ පොඩි කාලේ පුරාවට වෙන මොකුත් සෙල්ලම් බඩුවක් හම්බෙලා නැද්ද? ඒ කාලේ ඇත්තටම එහෙම සෙල්ලම් බඩු දෙනවා කියලා එකක් තිබුණෙත් නෑ මල්ලි. අපිට ඕන සෙල්ලම් බඩු අපි හැදුවේ. අපි බැටරි වල කමේ තහඩු ගලවලා ඇතුලේ තියෙන අර ප්ලාස්ටික් රෝද අරගෙන බැටරි කෝරට ගහලා කරත්ත හැදුවා. ඒ කාලේ අපි හැමෝම හරි ක්‍රියේටිව්. මම කියන්නේ ලංකාව. පස්සේනේ මේ චීනෙන් ගෙනල්ලා ප්ලාස්ටික් ගොඩ ගහන්න ගත්තේ ලොකු ගණන් වලට. ඒ කාලේ ළමයෙකුට සෙල්ලම් බඩු දෙන්න ඕනේ නැහැ. ළමයා දන්නවා සෙල්ලම් බඩු හදාගන්න. අපි සෙරෙප්පු පරණ සෙරෙප්පු වලින් ටයර් කට්ට හදලා ලස්සනට කරත්ත හදලා සුරුට්ටු පෙට්ටි වලින් ට්‍රේලර්ස් හදලා ඒවා තල්ලු කරගෙන අපේ ජීවිතේ පුදුම සතුටක් වින්ද. මොකද හැදුවේ අපිමයි. ඒක මහන්සි වෙලා කරපු වැඩක්. අපේ රටට ලොකුම විනාශය වෙන්න ගත්තේ ඔය සෙල්ලම් බඩු දෙන්න ගත්තට පස්සේ. ළමයාගේ ක්‍රියේටිව් එක නැතුව ගියා. නිර්මාණශීලීභාවය එහෙම නැතුව ගියා මල්ලි. අපරාධයක්. දැන් අපි පොඩි කාලේදී අයියේ මේ අහනවනේ ළමයින්ගෙන් ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. මිහිරයි හිතන් හිටියේ කවුරු වෙන්නද? එහෙම තේරුමක් ඇතුව කිව්වත් දන්නේ නැහැ ඉතින්. හැබැයි නළුවෙක් වෙනවා කියලා නම් කවදාවත් කියලා නෑ. මොකද එහෙම එකක් දන්නේ ඒක කියලා නෑ. අනිවාර්යයෙන් ඩොක්ටර් කෙනෙක් කියන්න ඇති, ඉස්කෝලේ ගුරුවරයෙක් කියන්න ඇති, ඉංජිනේරුවෙක් කියමනා හරි කියන්නේ නැති. හැබැයි නළුවෙක් වෙන්න නම් කවදාවත් කියලා නෑ. අර අයියා ඒ කාලේ ඇවිල්ලා මේ දවස් දෙකක් මෙහෙ ඉගෙනගෙන ආයි ගමට යන. ඔව් ඒ කියන්නේ මල්ලි අපි රන්නේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර දෙනවා අපේ ගෙදර. ඒ කාලේ රන්නේ පාරේ කතරගම කොළඹ බස් ආවට රන්නේ පාරේ බස් නැහැ. රන්නෙන් අඟුණු කොළේට යන බස් නැහැ. හවස 5 වෙනකොට බස් ඉවරයි. ඉතින් මම අර කිලෝමීටර් 6 එන්න ඕන රන්නට කොළඹ බස් එකක් අල්ලගන්න. ඒක රැට එන්න ඕන. රෑ 12 බස් එකක් තියෙන කොළඹ. මම එතකොට ගෙදරින් පිටත් වෙලා පයින් එන්න ඕනේ 6ක්. ඇවිල්ලා රෑ 12 බස් එක අල්ලගන්න ඕන. ඒක අල්ලගත්තම ඒක එනවා උදේ 6 වෙනකොට කොළඹට. එතකොට සුදර්ශියේ 8ට කෝස්සිය පටන් ගන්න. සුදර්ශියේ නුගගහයට පැය දෙකක් නිදා ගන්නවා. නිදාගෙන ඊට දවසේම එක්සර්සයිස් කරලා ඒ ටික කරලා මෙහින් ආයි යනවා 6ට විතර වැඩි ඉවරලා. පිටකොටුවට ගිහින් බස් එකේ සීට් එකක් අල්ලගන්න. ඉතින් සටන් කරලා ඔක්කොම වෙලා යනකොට ආයි රන්නට ගිහින් බයින්නකොට උදේ 2-3 වෙලා. ආයි ඒ කිලෝමීටර් 6 පයින් යනවා. එතකොට මගේ කෝස් එකේ කාලය දවස් 2ක්. එක දිගට. ඊට පස්සේ මංගල සර්ලා කිව්වා ඔය වැඩේ තේරුවා ඩෑලා මේ විදුක් කියන එකේ සීමාවක් තියෙන්න බෑ කියලා. තරුණ සේ සභාවේ කෝස් එකට යන්න කියලා කිව්වේ. ඒක දවස් 5ම තියෙන නිසා කොළඹ නතර වෙන්න උනා. නතර වෙන්න උනාම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සල්ලි නෑ බෝඩිමකට.
ඊට පස්සේ කාලයක් එහෙ මෙහෙ ඇවිදින කාලයක් තිබුණා. තරුණ සේවා සභාවේ සිකියුරිටි එකට දැන් නීති දාන එකක් නැහැ. ඒ කාලේ වෙච්ච වරදවල් වලට දඬුවම් කරන එකක් නැහැ නේද? ඒ කාලේ මම තරුණ සේවා සභාවේ හොරට නිදාගත්තා. යන්න තැනක් නැතිම දවසට තරුණ සේවා සභාව නිදාගත්තා. යාළුවන්ගේ බෝඩින් වල ඉඳ තින් දවස් වලට ඒවට ගියා. ස්ටේෂන් වල හිටියා. එහෙම ඉඳගෙන මේ බෑක්පැක් එකක් හදාගෙන තිබුණා ඕන තැනක ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම ඉඳලා අපි යාළුවෝ 5 දෙනෙක් එකතු වෙලා බෝඩිමක් ගත්තේ. 2004 හම්බ වෙනවා ගෑන් ළමෙක්ව. මොකද්ද මතක පළවෙනි මතකය මොකද්ද? මතක කියන්නේ මෙහෙමයි. මම ඒ කාලේ ඔය කවියෙන් අවුරුද්දට සුබපතල යවන කට්ටියන්ට. ඕක හදාගන්න මම යනවා සනත් පීසෙන කියන කවිය ළඟට. එතන වැඩ කරනවා ගෑල් ළමයි. ජීවිතේට මගේ මූණ බලලා නැහැ. මමත් ගණන් අරගෙන නැහැ තත්ත පහක. මං කියන්නේ එහෙම හොඳ නැහැ පස්සේ කරදර වෙනවා මල්ලි. ඉතින් අහම ගිහිල්ලා එතනින් වැඩ කර ගන්නවා. ඉතින් ඕම ඉන්නවා කාලයක් ගියා. දවසක් මම නාට්‍ය වැඩ කටයුත්තක් ඉවරලා එළි වෙනකම් වැඩ කළා. දැන් අය වෙනකොට නාට්‍ය වල රඟපානවනේ. ඔව්. එතකොට නළුවෙක් නේ? නෑ. වේදිකා නාට්‍යනේ ඉතින් කවුරුවත් දන්නේ නෑනේ. සහ ඉතින් අපි අඳින විදියයි ඉන්න විදියයි බැලුවම නළුවෙක් කියලා හිතෙන්නේ නෑ. ඉතින් දවසක්ද මං එනකොට ඔෆිස් එකට එන්න ඩග්ලස් ඔෆිස් එකට එන්න මේ ළමයා යන්න ඉන්න ගෙදර යන්න. මම ඉතින් මදකට නතර වෙලා ඇහුවා ඇයි අපහසුයෙන් වගේ ඉන්න නිසා. ලෙඩ වෙලා ගෙදර යන්න කිව්වා. අසනීප. ඔව්. මං ඇහුවා තනියම යන්න පුළුවන්ද කියලා. ඇහුවේ ඉතින් පවුනේ ඉතින් දැන් ළමයි ඔය මූණක් බලන්න නැති ළමයි අහන්නේ. ඔව්. පුළුවන් කිව්වා. ඒක ඇතුලේ තිබුණා ආවනම් හොඳයිත් වගේ. සරි මං කොහොම මම බෑග් එක තියලා එන්නම් කියලා මම ඔෆිස් එකට ආවා. එළ ඉතින් ඩග්ලස් සර් එක්ක කතා කළා නාලිකාත් එක්ක. ඉතින් ඒ කට්ටියත් එක්ක කතා බහ කරනකොට මතක් වුණා ළමයා ඉන්නවද දන්නේ නැහැ නේ කියලා. ආයෙ දුවල එනකොට. ඒ කියන්නේ කොච්චරලා ගිහිල්ලා තමයි ඔෆිස් එකේ? විනාඩි 10ක් 15ක් විතර එතන රැඳිලා ඉඳලා ලෙඩ වෙච්ච ළමයා මන් දන්නේ මං ආයෙ ආවා එනකොට මේ ළමයා ඉන්නව මට නිකන් මං එන වරදක් කරා වගේ වුණානේ. මේ සර් එක්කන් ඇවිල්ලා බස් එකට නග්ගලා සීට් එකක් කරලා දීලා ඒ ටික කොහොම කරලා ගෙදර යව්වා. ඒ කියන්නේ අයියා බස් එකේ යන්නේ නෑ මං ගියේ නෑ. මට මතකයි ලේන්සුවකුත් අරන් දුන්නා යාට ඒ වෙලාවේ. අරන් දීලා පරිස්සමට යන්න කියලා. ඉතින් යා යව්වා. අර අනුකම්පාව භූමිකම්පා වුණා. හරි දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මටත් නිකන් ඇවිල්ලා ඉන්නකොට නිකන් මටත් හිතුණා ඉතින් එහෙම හොඳයි නේ ළමයා නේද මේ. ඇයි මෙච්චර කාල හිතුන්නේ නැත්තේ වගේ නිකන් ඇත්ත වෙලා මම ඉතින් මගේ යාළුවට කිව්වා මට මෙහෙම දෙයක්ත් වුණා. මේ ළමයා යාළුවා කියන්නේ චමින්දද? නෑ රංජන්ට කිව්වා එහෙම එකක් හොඳයි ඉතින් කියලා කිව්වා. ඒත් ඉතින් අහන්න කරන්න ගියේ නෑ. හැබැයි මගේ පුරුද්දක් තිබුණා මම උදේම නැගිටිනවා. ඒ කාලේ මම 5:00 වෙනකොට නැගිටලා. ඉතින් එහාට නිින්ද යන්නේ නෑ. ඉතින් බෝඩිම අතු ගන්නවා, ගොන් මිදුල් අතු ගන්නවා. ඔක්කොම ටික මම තමයි. අපේ කට්ටිය ඉතින් ටිකක් දවල් වෙනකන් නිදා ගන්නවා මට ඉන්න බෑ. අර ළමයාත් හැමදාම ටිකක් උදෙන් වැඩට එන්න පටන් ගත්තා. එතකොට මම හැමදාම උදේ මිදුල් අතු ගන්නවා. එයා වැඩට ඇවිල්ලා ඔෆිස් එක අරින්න 8ට මෙයා එනවා 7 විතර වෙනකොට. ඇවිල්ලා ඉතින් එතන ඔහේ එළියේ ඉන්නවා. මමත් මෙහෙ එළියේ ඉන්නවා. දැන් එහෙන පොඩි සිග්නල් එකක් එනවා එතකොට. ඔව් ඉතින් යන්න එහෙම වෙලා පස්සේ ඉතින් ඒත් කවදාවත් මම මේ කැමතිද කියලා අහලා නැහැ. දැන් මට හිතුණානේ. අවුරුද්දට ගෙදර යන්න හදන වෙලාවේ මං අපේ ගෙවල් ළඟ ඊට කලින් නේ අර ගිහිල්ලා ගේ හොයාගන්න එතකොට. ඔව් ඒ මං දැන් ඕක කතන්දරේ කිව්වම මගේ චමින්ද කියලා අහලුවෙක් හිටියා කවුද කොහෙද මං කිව්වා මෙන්න මෙහෙම ළමෙක් මෙහෙම ගියා මං දන්නේ නැහැ ගෙවල් නම් කියලා. එහෙනම් යමු. එහෙනම් මෙයා බස් එකට නගිනකම් මම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා. එයා බස් එකට නගිනවා. නැගලා පිටත් වුණ ගමන් අර බයික් එක යන් කියන. අපි දෙන්න ගියා බයික් එකේ. කියලා දැන් බස් එක නැවතුවා අපි ඈතින් නැවතුණා. මේ ඇතුල් පාරක යනවා. බස් එක ගියා අපි ටංකල ඒ පාරේ දැම්මා. දාලා එනකොට මෙයාත් ඇවිල්ලා මෙයාට තේරිලා ඉතින්. ගෑ ළමයිට අපිට වඩා තේරෙනවා මල්ලි. එයා ගේ ඇතුළට නොගිහින් ගේට්ටුව ළඟ නිකන් වැට ළඟ තාවර වෙවි ඉන්නේ.
හරිනම් මෙතනින් යා යුතුයි වගේ බල හිටියා. අපි දෙන්නත් යනකොට මූන්ට මාට්ටුයි. hina වෙලා ගියා ඇතුළට දැනගත්ත වැඩේ. එහෙම තමයි ඊට පස්සේ ඊට පස්සේ තමයි අප්‍රේල් නිවාඩු වෙන්නේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර යන්න කලින් මම නම්බර් එක දුන්නා අපේ ගමේ කොමියුනිකේෂන් එක. නම්බරේ දීලා මං කිව්වා 14 වෙනිදා 9ට විතර කෝල් එකක් ගන්නකෝ කියලා නම්බරේ දීලා මං ගියා. 9ට නෙමෙයි දවල් 1ට. ඔව් 1ට නේ. අන්න වෙලාවක් දන්නෝ. බේරන්න බෑ කිසි දෙයක්. ගෙදර ගිහිල්ලා දැන් 14 වෙනිදා වෙනකන් ඉන්න බෑනේ. දැන් hina යනවා. අපේ අම්මට ඉතින් ටක් ගාලා තේරෙනවා මොකෝ කවුද මොකද්ද කියලා කිව්වා. අයියේ ඒ එකට ගන්න කෝල් එකකට දර 10 මාට ඇඳගෙන 12ට කඩේට ගිහිල්ලා ඔව් උදේ ඉඳන් රෙඩි වුණා ඉතින් දැන් මේක බලාපොරොත්තුවක් නේ දැන් මේ කෝල් එක එන්න ඕන හරිනම් ආවොත් හරි. ඉතින් උදේ ඉඳන් රෙඩි වෙනකොට ඉතින් අම්මා ඇවිල්ලා ඇහුවා මොකද්ද කොහේ ළමයිද මොනවාද කරන්නේ අම්මා දන්නවා ඉතින් හැබරෙනකොටම වැඩේ හරි කියලා. ඊට පස්සේ කිව්වා මෙන්න මෙහෙම එකක් මගේ හිත ගියා ළමයෙකුට කියලා කිව්වා. ඉතින් මම 12 ඉඳන් හිටියා කොමියුනිකේෂන් එකට ගිහින්. 1:05ට විතර වගේ ආව කෝල් එක. එලා ඇයි කෝල් එකක් දෙන්න කිව්වේ කිව්වා. එහෙන් ඔව්. මං කොයි ඉතින් ඕන නැත්තම් ඇයි කෝල් ගත්තේ? හරි ඉතින් මොකටද කියලා කියන්නකෝ කියලා ඇහුවා. දැන් ඉතින් ආයෙ ඕනේ නෑනේ මල්ලි විස්තර නේද? අම්මලාව එක්කන් ගියා එහෙ. ඒගොල්ලොත් එක්ක කතා බහ කරා. බඳින්න දින දාගත්තා. සාමාන්‍යයෙන් අයි සමාජයේ තියෙනවා මේ කලාව පිරිහිලා වගේම මාධ්‍ය පිරිහිලා කියලා. ඔව්. මාධ්‍ය නාලිකා වෙන්න පුළුවන් ප්‍රේක්ෂකයන් රඳවා තබා ගන්න විවිධ දේවල් කරනවා. කැමති ඔබගෙන් අදහසක් දැනගන්න ශාස්ත්‍රයේ මෙච්චර කාලයක් වෙන කෙනෙක් හිටියට. ක්ෂේත්‍රයේ මල්ලි මෙහෙමයි. 2002 2004 විතර වෙනකන් කවුරු හරි හොඳ ආටිස්ට් කෙනෙක් අපි කියමු සින්දු පැත්තෙන් ගන්න. හොඳ හරවත් ගීතයක් අරගෙන ගියාම මාධ්‍යයකට දුන්නම හරි ආසාවෙන් එතෙන්දි තරඟයේ තියෙන කවුද ඉස්සෙල්ලා සින්දුව දාන්නේ කියලා මොන වැඩසටහනේද මේ සින්දුව දාන්නේ කියලා. ඔය 2000 ගණන් වලින් පස්සේ සහස්‍ර කතන්දර වලින් පස්සේ අපේ මාධ්‍ය හැරෙන වෙන ලක්ෂයකට විකුණනවා කියන එක හැම එකම විකුණනවා කියන තැනට අපේ කල්චර් එක හැදෙනවා. එතෙන්දී ස්වභාවිත ගීතේ විසි වෙලා යනවා. එතුවක් වැඩිම වැඩගත් ස්වභාවිත ගීතේ සත්ත පහකට වැඩක් නැති බවට පත් වෙනවා. ඒගොල්ලෝ විසින් මේ රටට බිහි කරනවා කොණ්ඩේ උල් කරපු කල්චර් එකක්. ඒ කල්චර් එක ඇතුලේ තරුණ පරම්පරාව බොහොම නරක විදියට විනාශ කරනවා. මම කියන අදහස් වලින්. එතකොට ඒකත් එක්ක ෆයිට් කරන්න වෙන කාටවත් බැරි වෙනවා. මොකද පැය 18ක් 20ක් ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන කල්චර් එක කොහොමද අම්මා තාත්තටත් වෙනසක් කරන්න බෑ. ඒක එක තවත් නරක තැනකට එනවා. ඒවා අපිට පේන්නේ මලි විවිධ මුල් කාලේ ගීතයක් යනකොට ඒ කාලේ කියනවනේ මේ ගීත රචනා කළේ මෙයා මේ ගායනා කරන්නේ මේ චිත්‍රපටි ගීතයක නම් කියනවා මේක අහවල අධ්‍යක්ෂණය කරපුව අහවල ආවා සොයා චිත්‍රපටයේ ගීතයක් මේක රංගනින් එකතුණා මාල්නි ෆොන්සේකා සමග ගාමිණී ෆොන්සේකා එහෙම ඒ ඔක්කොම විස්තර ඇතුව කියපු කාලයක් තුණා. පස්සේ කාලෙක රචකයා වුණෙත් නැහැ. මියුසික් කරපු එකා වුණෙත් නැහැ. අන්තිම වෙනකොට ගායකයා වුණෙත් නැහැ. ඔව්. සින්දු අපි හිට් කරන්නේ අපිට ඕන එකක් දාන්න පුළුවන්. අපි හිට් කරනවා කියන තැනට එනවා. එහෙම වෙනකොට මේ රට ඇතුලේ තිබුණු මේකේ භයානකකම තියෙන්නේ මල්ලි අපි ඉගෙන ගන්න කාලේ වෙනකොට අපිට පරමාදර්ශී චරිත අපි ආදර්ශය කරගන්නා චරිත තිබුණා රටේ. හරිද? අපි කියමු ගීත පැත්ත මම මේ ගීත පැත්තෙන් ගන්නේ පහසු නිසා. වික්ටර් රත්නායක ටීඑම් ජයරත්න අපි එහෙම කැරක්ටර්ස් ගැන හිතනවා. ගයන කෙනෙක් එතනට එන්න ප්‍රියාසූරි සේන වගේ ගයන්න ඕන. තමන්ට ගන්න විෂුවල් එකක් තිබුණා. තමන්ට දර්ශනයක් තිබුණා. දැක්මක් තිබුණා. මෙයා වගේවත් වෙන්න ඕන. පසු කාලීනව මාධ්‍ය විසින් ඒ සිවිල් චරිත සියල්ල විනාශ කරලා දැම්මා. විනාශ කරේ වෙනකොට නෙමේ ගොසිප් කියන එක ප්‍රමුඛත්වයට අරන් නිර්මාණ කියන එක පස්සට දැම්මා.
මේ නිර්මාණය කරන ඔයාගේ නිර්මාණය ගැන නෙමෙයි කතා කරන්නේ. ඔයා ඒකට කරනකොට මෙහෙම වුණා නේද? ඔයාට මෙහෙම වුණා නේ වැටුණා නේද? ඒ කෑල්ල තමයි ප්‍රමුඛ වෙන්න ගත්තේ. එතකොට බලා සිටින මිනිස්සුන්ට අපි සීනි බෝල චරිත වුණා. මට එක්තරා මාධ්‍යයකින් විශාල බලපෑමක් කරපු වෙලාවේ පත්තරයක ලිපියක් දාලා තිබුණා. දැන් නම් ඔහු අඳුරන කෙනෙක් හිතවතෙක්. ඔබ කියන අර 2013 වෙන සිද්ධිය. ඔව්. විශාල බලපෑමක් මට කළා. මාධ්‍ය ආයතනයක් එහෙම නොකළ යුතුයි. මම ඒකට විරුද්ධව සටන් කළා. එතකොට පත්තරයක ලිපියක් එනවා සීනි බෝල නළුවන්ට ඔහොම විය යුතුයි. ඒ ටයිටල් එක. ඒ කියන්නේ සිදුවීම සාධාරණීකරණය කරනවා. ඔව් සීනි බෝල නළුවන්ට ඔහොම වෙන්න ඕන කියලා. පසු කාලිනව මම කෝකුක්කෝ නාට්‍ය මංගල දර්ශනය කරපු දවසේ එතුමාගේ තියෙන ශ්‍රේෂ්ඨකම් වේදිකාව උඩට ඇවිල්ලා මට කියලා ගියා මට සමාවෙන්න මම යහවල් ලිපිය ලිව්වේ මට දැන් තේරෙනවා සීනි බෝල නළුවෙක් නෙමෙයි කියලා. මං එදා මං කෝ ආගේ වරදක් නෙමෙයි. සමස්ත මාධ්‍යෙම මගේ හැකියාව ගැන කතා කළේ නෑ. මම විහිළුවක් හැටියට පාවිච්චි කළා විතරයි. වැඩසටහන හිට් කර ගැනීමට පාවිච්චි කළා විතරයි. ඒක ඇතුලේ මට මගේ ලෝකෙට දෙයක් වුණේ නෑ. එතකොට බලන කෙනෙකුට දැනෙන්නේ මේ නිකන් චරිතනේ නේද? ඒ සිද්ධිය ගැන අය අත්‍තරම කිසිම දැනන් ඉන්නේ නැති වෙලාවකද ඒක වෙන්නේ? ඔව්. ඒකෙන් වැඩසටහනකට සම්බන්ධ කරගන්නවා කියලා කිසිම සඳහනක් කරන්නේ නැහැ. දන්නේ. එහෙම කලින් දැනුවත් ඒ කියන්නේ කලිනොත් එහෙම වැඩක් වෙන්න ගිහිල්ලා මම ඒක නැවැත්තුවා. මෙහෙම දෙයක් තියෙනවා. මොනා හරි කළා ප්‍රසිද්ධ වෙන්න ඕනෑයි සිතන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලොන්ට මොන දේ වුණත් කමන්නේ ප්‍රසිද්ධ වෙන්න තියෙනවා. අයියට බෙහෙවින්ම ස්තුතියි. පොඩි වචනයක් කියන්න ඕන. සාමාන්‍යයෙන් මාව වැඩසටහනකට ගෙනාවම මෙහෙම ප්‍රශ්න නෙමෙයි අහන්නේ. මගේ මොනා හරි විනෝද වෙන දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ එහෙම කතා කරනකොට මම වැඩසටහන ආරම්භෙම ඇහුවා මේක අපේ ආදරණීය ප්‍රේක්ෂකයාට මේක ඕකේද කියලා. මේ කතා බහ අහන් ඉන්න තරම් නිදහසක් වුන්ට තියේවිද කියලා. සමා වෙන්න මං ගැන ඒ ඉතිහාසයේ මම ලියහුව නිසා මං කිව්වා ඒකේ තියෙන්නේ මම මේ මහා පොරක් වුණා කියන එක නෙමෙයි. ඔබටත් කොතනින් හෝ ආරම්භ කරන්න පුළුවන් නම් අපිව පහු කරලා යන්න පුළුවන් බලය ඔබ ළඟ තියෙනවා. ඒකට තමයි කතාව කිව්වේ. අනිවාර්යයෙන්. අවශ්‍ය කෙනත් ගනි. ඔයාලා විශ්වාස කරනවද මේ වොෂින් මැෂින් එක මට ලැබුණේ ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරලා කියලා? ඉස්සර මාත් ෆෝන් එකෙන් Facebook ගිහලා කාලේ ඕන තරම් නාස්ති කරලා තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ටත් කියන්නේ Facebook ගිහිල්ලා අනුන්ගේ උපදූප හොයලා කාලේ නාස්ති කරන්නේ නැතුව මේ වගේ වැඩක් ඇති දෙයකට ඕගොල්ලන්ගේ කාලය යොමු කරා නම් සතිපතා වොෂින් මැෂින් විතරක් නෙවෙයි TV, ෆ්‍රිජ්, oven වගේ වටිනා තෑගි ඕගොල්ලන්ට දිනා ගන්නත් පුළුවන්. ගිය සතියේ වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දීලා තමයි මට මේ තෑග්ග ලැබුණේ. ඉතින් බලන්නකො හස්බන්ඩ්වත් අපිට අරන් දෙන්න නැති තෑගි තමයි මේ ගේම් එකෙන් ලැබෙන්නේ. ඔබේ දුරකථනයෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් තෑගි දිනන දැනුමයි වාසනාවයි තරගයට අදම එකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න.